ස්වාමීන් වහන්සේ ඔබ මාව මේ වන්දනා ගමනේ ගැඹුරෙන් ගැඹුරට අරගෙන යනවා. ඔබව අරගෙන යන විදියට නෙමෙයි මාව අරගෙන යන්නේ. ඒක වෙනස්. තව කෙනෙක්ව එක එක්කෙනාව එක විදියට අරගෙන යනවා. එතකොට එක එක්කෙනාගේ බන්දීසිය වෙනස්. එක එක්කෙනාට බෙදන්න ඕන කෑම වෙනස්. සුද්ධ කරන විදිය වෙනස්. ඉතින් ඒ අත්දැකීමත් එක්කයි ස්වාමීන් වහන්සේ ඔබ මාව අරගෙන යන්නේ. මගේ ආදර ප්‍රමාන්තයනි මේ වන්දනා ගමනේ දින 40 ඥානකාන්තියේ අපි 14 වෙනි දවසටයි ඇතුල් වෙන්නේ. 14 වෙනි දවසට ඇතුල් වෙන්නේ. දැන් මගේ ආදර ප්‍රමාන්තයනි ස්වාමින් වහන්සේ අපේ ජීවිතේ කතා කරගෙන ආවේ අපි නොකළ යුතු දේ, අපි අතාරින්න ඕන දේ කතා කරගෙන ඇවිල්ලා දැන් උන්වහන්සේ කතා කරනවා අපි කළ යුතු දේ ගැන. අපි නොකළ යුතු දේ නොකර ඉඳලා මදි මගේ ප්‍රමාන්තයනි අපි කළ යුතු දේ කරන්නේ නැත්නම්. ඉතින් අපි කළ යුතු දේ කරන්නේ නැත්නම් නොකළ යුතු දේ නොකරලා ඉඳලා වැඩක් නැහැ. ඔබ මම ආවේ මේ ලෝකයට කැඳවීමක් එක්ක ඒ කැඳවීමට අඳුරගෙන කැඳවීමට පිළිතුරු දෙන එක රමේෂ් පුතන වැඩි. කැඳවීමට පිළිතුරු දෙන එක ස්වාමින් වහන්සේ ඔබගෙන් මගෙන් ඉල්ලන බලාපොරොත්තු වෙන දේ. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. මගේ ආදර ප්‍රමාන්තයනි වෙරෝනිකා ගැන කියද්දි අද මම මේ සුවිශේෂ කියවද්දි වෙරෝනිකාව මතක් වෙන්නේ. කියන්නේ වෙන වෙරෝනිකා කෙනෙක් නෙමෙයි. මම කියන්නේ බයිබලයේ පාද නමස්කාරයේ වෙරෝනිකා ගැන. නැත්නම් ඔබ කවු වෙරෝනිකා? ඉතින් පාද නමස්කාරයේ වෙරෝනිකා ආවිල්ලා දැන් ගොඩාක් කාන්තාවන් ස්ත්‍රියන් ඔබ බයිබලයේ කියවද්දි දුර සිට බලාගෙන හිටියා. දුර සිට බලාගෙන ඉඳලා ජේසු අනේ පව් කිය ඇඬුවා. 8 වෙනි ස්ථානයේ අපි දකින්න එකයි කාන්තාව අඬනවා. හැබැයි වෙරෝනිකා තමයි මගේ ආදර ප්‍රේමාන්තේනි වෙරෝනිකා තමයි එක පියවරක් ගත්තේ ස්වාමීන් වහන්සේ ගාවට යන්න. ඒ තමයි මොනවා හරි දෙයක් කරේ. ඒ කියන්නේ if it is love it should flow. ඒ කියන්නේ නිකන් අඬ ඉඳලා වැඩක් නැහැ. ලොකු දෙයක් කරේ නැහැනේ. තේරුණාද කියන එක. හැබැයි පුංචි පියවරක් ගත්තා ඒ දෙක කරන්න. මගේ ආදර ප්‍රේමාන්තයනේ ඒක අපි හැමතිස්සෙම කියන්නේ opposite of love is not hatred. It's rather indifference. අපි ආදරයේ ප්‍රතිවිරුද්ධ තැන තමයි මගේ ප්‍රේමාන්තයනේ අපිට සංවේදී නැතිකම. ඉතින් උන්වහන්සේ මේ වචනය එක්ක දයාබරව ඔබව මාව කැඳවන්නේ උන්වහන්සේ දැන් මේ ආගමනයේ සමා වෙන මේ චතාරිකයේ ස්වාමීන් වහන්සේ කැඳවන්නේ ඔබගේ මගේ පාපය අතහැරියයින් පස්සේ ඔබට මට ආරාධනා කරා සංවේදී වෙන්න ඔබගේ මගේ කැඳවීම අඳුරගෙන එතකොට අපි කතා කරා ඒ කැඳවීම තුළ වේදනාව මොකක්ද කියන එක. ඒ කියන්නේ ඔබට මට කට්ටක් කන්නම වෙනවා. ඒ කියන්නේ මාංශයට එපා කියන්නම වෙනවා. ඒක අමාරු දෙයක් මගේ ප්‍රමාන්තේනේ. ඒක නැචරල් රියැක්ෂන් එකක් එක්ක ඔබගේ රියැක්ෂන් එක කඩනවා කියලා කියන්නේ ඒක රිදෙන තැනක්. ඔබට ඕන දේ දෙන්නේ නැහැයි කියලා කියන්නේ ඒක රිදෙන තැනක්. ඒතර අපි හැමෝටම මගේ ප්‍රමාන්තයනේ. අපි හැමෝටම කුරුසය දරාගෙන යන ගමනකටයි ඇතුල් වෙන්නේ. මොකක්ද අවුලක් තියෙනවා. කුරුසිය දරාගෙන ඉතින් මේ සවුන්ඩ් එකත් මට කුරුසියක් වගේ මේ වෙලාවේ කමක් නැහැ දරාගෙන මම දේශනා කරනවා කෙසේ වෙතත් මගේ ආදර ප්‍රේමවත්යනි කුරුසිය දරාගෙන යන මොකද ඊයේ රමේෂ් නෙමෙයි ආවේ අද වෙදි චුට්ටක් එක වෙනස් වෙලා ඇති කුරුසිය දරාගෙන දැන් නම් කුරුසියේ බර පොඩක් අඩු වුණා රමේෂ් හැබැයි තවත් තියෙනවා මේ පැත්ත වගේ නිකන් කුරුසියක් දරාගෙන ඒ කුරුසිය දරාගෙන යන ගමනකටයි යන්නට ආරාධනා කරන්නේ මගේ ආදර ප්‍රේමවත්යනි ඇත්තටම දේව වචනයට යනකොට දේව වචනේ රස ඔබට දැනෙනවා නම් ඇත්තටම මම පර්සනලි ගොඩාක් සතුටු වෙනවා මෙතන ඔබ අද ඉන්නේ ලොකු කට්ටක් කාලා නේ. ඒ කියන්නේ ලොකු කට්ටක් කාලා මම චූටි බොරුවක් කියලා තමයි ඇත්තම කියන්නේ නැතුව තමයි මෙතනට ගෙනාවේ ඔබව නේ. පූජාව 8යි කාලටම කියලා කිව්වේ නැහැ. 7යි කාලට විතර පූජාව. ඔබට මතක නම් ඊයේ ඇනවුස්මන්ට් එක කියද්දි නිකන් ලාවට 7යි කාල නිකන් එහෙම කියලා කිව්වා. 6 මාට පාපොච්චාරණ යනවා කිව්වා. ඒකට මම පොඩ පරක් වුණා එතන. නමුත්
දැන් 8යි කාල ඊට පස්සේ පූජාව තිබ්බේ 8:45ට 8:10ට පූජාව ඉවර කරලා ඉතින් මගේ ප්‍රමාන්තනේ ඔබ මං සමහරවල් බලාපොරොත්තු ඇත්තේ 9 මාට ඉවර කරයි කියලා බලාපොරොත්තුෙන් ඇති ෆුල් try එක දෙනවා ඉවර කරන්න බය වෙන්න එපා කෙසේ වෙතත් ඒක දැන් මේ 9ට 10යි වෙලාව මගේ ආදර ප්‍රමාන්තනේ 9ට 10යි වෙලාව ඒත් ඔබ වචනය එක්ක යන ගමන මේක වෙන්නම අත්දැකීම. එනිසා මගේ ආදර ප්‍රමාන්තයනේ ජේසු එක අපිට දීපු ලස්සන තෑග්ගක් මේ වචනයේ රස අල්ලගන්න ඒ වචනේ රස කියා දෙන්න ඔබ වහන්සේ ඔබව මාව තෝරගත්ත නිසාම ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා මගේ ආදර ප්‍රමාන්තයනේ ඒ වචනය ගැන කතා කරද්දී අද උන්වහන්සේ කතා කරන ගමන ගැන අපි බලනවා. උන්වහන්සේ කතා කරන ජෙරමියා 17 5 වෙනි වගන්තිය. සමිදානෝ මෙසේ වදාරනසේක කියන්නේ. සමිදානෝ මෙසේ වදාරනසේක. මිනිසුන් කෙරෙහි විශ්වාසය තබන. මිනිසුන් කෙරෙහි විශ්වාසය තබන. මිය යන සුළු සිරුර ශක්තිය කරගෙන සමිඳුන් කෙරෙන් හැරි ඉවත්ව යන මිනිසා සාපලද්දකි. මගේ ආදර ප්‍රමාන්තනේ මනුෂ්‍යව ශක්තිය කරගෙන මේ මිය යන සිරුර ශක්තිය කරගෙන ස්වාමින් වහන්සේගෙන් හැරිලා ඉවතට යන මනුෂ්‍යයා සාපලද්දෙක්. මේ වචනය අපිට එක තැනක් එනවා ආයි දෙදරන්න වදින කුටු වෙන්න රිදෙන. ඒ කියන්නේ මේක එක තැනක ඔබ මම අපි හැමෝම කරපු දෙයක් කරන්න යන දෙයක් මගේ ප්‍රමාන්තනේ. ඒ කියන්නේ මගේ ශක්තිය දැන් ගැහණියගේ ශක්තිය නෙමෙයි පිරිමියාගේ ශක්තිය. එක එක්කෙනාට වෙන වෙනම ශක්ති තියෙනවා. තේරුණාද කියලා? ගැහණියගේ ශක්තිය ඇවිල්ලා රූ සපුව, කේශ කල්යාණය. තේරුණාද කියන එක? චර්ම කල්යාණ, චර්ම කල්යාණ මම මොකද කියන්නේ? කොහොමරි ගැහණියගේ ශක්තිය වෙනම කතා ශක්තිය. තේරුණාද 64 මායම. තේරුණාද කියන එක? එක ශක්ති තියෙනවා. පෞරුෂය පිරිමියාට තියෙන වෙනම ශක්තියක්. මගේ ප්‍රමාන්තනේ එයාගේ වෙනම කන්ටැක්ට්ස් එයාගේ තත්වය හයිට් එක ලුක් එක පර්සනැලිටි එක ජොබ් එක තේරුණාද පොසිෂන් එක මේවා ශක්ති ඒ වගේම ගිටාර් එක ගායනාව මියුසික් තේරුණාද කියන එක මික්සර් ඒවත් ශක්ති තමයි මගේ ආදර එක එක්කිනාගේ එක ශක්ති තියෙනවා දැන් මේක ශක්තිය නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ ඒ ශක්තිය පදනම කරලා දෙවියන් වහන්සේගෙන් ඉවත්ව යන කාලකන්නික මේ ප්‍රශ්නේ තියෙනවා ඒ කියන්නේ මම ඩිපෙන්ඩ් වෙන්නේ ඒ ශක්තිය මතයි. ඒකයි මගේ ප්‍රමාන්තනේ you have to love your zero. ඔබගේ ජීවිතයේ බිඳුවට ආදරය කරන කෙනා දන්නවා ජීවිතේ ඉන්න තැන මොකක්ද කියලා. ඒකයි හුම්බෙන් යන එකේ තියෙන ලස්සන. ඒකයි නන්නත්තර වෙන එකේ තියෙන ලස්සන. ඒකයි චක බ්ලාන්ස් වෙලා. ඒක පිරිමියා චක බ්ලාන්ස් වෙද්දී ගැහණු අය චිකි බ්ලාන්ස් වෙලා යනවා. ඒ කියන්නේ ඔය හදාගත්ත දේවාල ඔළුවේ කඩාගෙන වැටිලා තේරුණාද චප්ප චොරොස් වෙලා යන තැනේ වාසනාව. ජීවිතේ ඔබ එක තැනක මේ පාඩම ඉගෙන ගන්නවා නම් මගේ ආදර ප්‍රමාන්තයනේ එක තැනක පාඩම ඉගෙන ගන්නවා නම් උන්වහන්සේ හරි ලස්සනට මේ ගමන අරගෙන යනවා. මගේ ජීවිතේ උන්වහන්සේ මාව තලපු චරිතයක් තාම තලනවා. මට මතකයි වෝකල් මියුසික් කම්පිටිෂන් එක. දැන් ඔබ හිතන්නේ මම ගායකයෙක් සම්සිං කරනවා. ගිටාර් okay ගීතිකා beautiful thank you very much thank you ඔටෝග්‍රාෆ් එක අරගෙන පස්සේ අස්සක් කරා. හැබැයි ඇත්තම තත්ත්වය මොකක්ද දන්නවද? වෝකල් මියුසික් කම්පිටිෂන් එක තිබුණා සෙමනේරේ. සෙමනේරේ කොයකේ 60ක් ඔක්කොම අර කියන්නේ යන්තම් පිච් කරගන්න පුළුවන් කොයකේ තමයි මම හිටියේ. ඊට පස්සේ 20ක් විතර හිටියා ෆුල් තදයෝ. ඒවට පැත්ත පළාතක තෝරගත්තේ නැහැ. මොකද ඒ ලෙවල් එකේ නැති නිසා. වෝකල් මියුසික් කම්පිටිෂන් එකක් තිබ්බ ඔබට ප්‍රේමාන්තේනේ. ඒකේ මට හම්බුනේ තුන්වෙනි ස්ථානය. මොකද දන්නදුනේ 5 දෙනෙක් තෝරගත්තා ඒ කාලේ කවුරුත් හිටියේ නැහැ මම 5 දෙනාට තේරුණා පළවෙනියා හම්බුණා දෙවෙනියා ඊට පස්සේ තමයි එක්කෙනෙක් අසනීප වුණා 4 දෙනෙක් හිටියා ඊට පස්සේ පළවෙනියා ෆස්ට් ප්ලේස් හම්බුණා දෙවෙනියාට ප්ලේසස් දෙකක් හම්බුණා දෙන්නෙක්ට මම තුන්වෙනි ස්ථානය නැද්ද ඒ කියන්නේ එමතර මට මතකයි ගිටාර් එක ගහද්දි තේරුණාද කියන එක ගිටාර් එක ගහද්දි මම දැන් ගිටාර් එක ගහනවා
ඒගොල්ලෝ ගීතිකාව කියලා ඉවරයි. ඒත් මම කහනවා ගිටාර එක කියන රෙකෝඩ් එක බලාගෙන ගාන විදිය මගේ ආදර ප්‍රේමවන්තයනි. මේගොල්ලෝ සමහරලාට මේ ප්‍රොෆෙෂනල් මියුසිෂියන්ස් අත් ඉන්නවා මෙතන. ඒගොල්ලෝ මට hina වෙනවා. ෆාදර් මොකද්ද ෆාදර්? ජීව තමයි. ඔක්කොම ජීව තමයි. එන්නේ මියුසික් එකක් නැහැ. තේරුණාද? ඉතින් සමහරවිට මේගොල්ලෝ කියනවා ඔග්මන්ට් එකක් දාන්න. ඔග්මන්ට් එකක් කියන්නේ පෙපම මොනවද මන් දන්නේ නැහැ. ඒ කියන්නේ ඩිමිනිෂ් දාන්න ඔග්මන්ට් දාන්න ජීවිතේට ඒව දන්නේවත් නැහැ මගේ ප්‍රේමවන්තයනි. ඒ බින්දුවට මං ආදරේ මගේ ප්‍රමාණය. බින්දුවට මම ආදරේ. මම උනාසේ ගිලන්නේ රස්සන්ට සිං කරන්න. ඒව මං ඉල්ලන්නේ නැහැ. තේරුණාද? ඒව වැඩක් නැහැ. උනාසේ කරගන්න තියෙන දේ කරගෙන යනවා. ඒක හරි ලස්සනයි. ඒකේ බින්දුවේ ඔබව දූවිල්ලෙන් ගන්නවයි කියන එක මතක තියාගත්තොත් ඔබ මේ පඬිතකමෙන් වැටෙනවා. එකයි දූවිල්ලේ වටිනාකම. උන්වහන්සේට තිබුණා මිනිස්යාව දියමන්ති අරගෙන මවන්න. ජීවන හුස්ම දෙන්න නැත්. අඩු ගානේ නැත්තම් කොපර් හරි නැත්තම් තබක්ක හරි අරගෙන මවන්න තිබ්බනේ. ඒ මම එකක්වත් නැත් දූවිල්ල මම ඇව්වේ. ඒක තමයි අපේ රියැලිටි එක. මගේ ආදර ප්‍රේමන්තේනේ. අපිට ඔක අමතක වෙනවා. ටිකක් එම් අඬමඬු කෙලින් වෙලා ආව ගමම් තත්ත තානන්තර හම්බෙච්ච ගමම්ම දෙවල් සෙට් වෙලා වෙද්දි ගමම්ම අරක අමතකයි. අපි මිනිස්යාව ශක්තිය කරගන්නවා. වෙන මිනිස්යන්ට වඩා මමම ශක්තිය කරගන්නවා. ඊට පස්සේ ඔබගේ දරුවන්ව ඔබගේ පෙම්වතාව පෙම්වතිය ශක්තිය කරගන්නවා. හස්බන්ඩ්ව වයිෆ් ශක්තිය කරගන්නවා. ඊට පස්සේ දරුවන්ව ශක්තිය කරගන්නවා. ඒතර දරුවන්ව තමයි. ඒතර ඔබ දරුවන්ව ගොඩනගන්නේ කොහොම හරි සෝෂල් ලැඩර් එකේ උඩට යන්න. මොකද ඔබට යන්න තියෙන්නේ ඒ ලැඩර් එකේ උඩට. අපේ ශක්තිය කරගෙන දෙවියන් කෙරෙන් හැරී ඉවත් වෙන මනුස්සයා සාපලත් එක්ක. මගේ ආදර ප්‍රේමන්තයනි, ඒ ආදරය කරන තැන් වලින්ම රිදිලා ඒ දැකපු දිය පොකුණවල් මිරිඟුවක් වෙලා ජීවිතේ ආස කරපු තැන් වලින්ම නන්නත්තර වෙද්දී අපිට මතක් වෙනවා. ඒ ඌරු කෑම කනකොට මතක් වෙනවා. හරි සී කල්පනාවට එන්නේ මම මේ හදාගත්තේ මොකක්ද කියලා. මගේ ආදර ප්‍රේමන්තයනි, මේ තැන ඔබට මත ඒ අධ්‍යාත්මික ටොක්ක ඇනෙන්න ඕනේ. ස්පිරිචුවල් එක මම දැන් ටොක්කට ඉංග්‍රීසියෙන් කියන්නේ මොකද්ද කියලා. දැන් ඒ කියන්නේ ටොක්ක ඇනෙන්නට ඕනේ. ස්පිරිචුවල් ටොක්ක. You have to get the spiritual ටොක්ක. මොකක් හරි. ඉංග්‍රීසියෙන් නැත්නම් සිංහලෙන් නැත්නම් දෙමළෙන් හරි අන ගන්න ටොක්ක. ඒක ඔබට දැනෙන්න ඕනේ. දැන් මේක මෙච්චර කාල මම තමයි ඉඳලා තියෙන්නේ. මගේ ශක්තිය මගේ ආදර ප්‍රේමන්තනේ යකාබව ස්වම්පෝෂිත කරනවා. හොඳ සස්ත්‍රීක කරනවා. දෙවියන් වහන්සේ දෙන දේ ඌට දේවල් දෙන්න බෑ. දෙවියන් වහන්සේ දෙන දේ ඌ අරගෙන ඒක ඔබගේ කරගන්නවා. ඒක ඔබගේ කරගත්තයින් පස්සේ ඔබ ඒ මත ගොඩ නැගෙන්න ගන්නවා. ඒකත් එක්ක ඔබ උන්වහන්සේව පැත්තක තියලා ඔබට ඕන දේ කරගෙන යනවා. ඒක උන්වහන්සේ කතා කළා කියන්නේ. ඔහු 6 වෙනි වගන්තිය. ඔහු කියන පාලු කරෙහි ඇති පඳුරකට සමාන වේ. යහපත පැමිණි විට එය ඔහුට නොපෙනේ. ඒ කියන්නේ මම මගේ මේක මගේ. දැන් මගේ ප්‍රමාණතනේ දැන් ඔබ දෙවියන් වහන්සේගෙන් උන්වහන්සේගෙන් ඈත් වෙච්ච ගමන්ම ඔබගේ වස්තුව වෙන තැනක වෙච්ච ගමන්ම ඒ වස්තුව අඳුරගන්නේ කොහොමද? ඔබගේ වස්තුව උන්වහන්සේද කියලා දැනගන්නේ කොහොමද? ඔබගේ සිත කොතැනද? ඔබගේ වස්තුව එතනයි. ඔබ දවසේ වැඩියෙන්ම හිතන්නේ කවුරු ගැනද? දවසේ වැඩියෙන්ම ඔබට හිතෙන්නේ කාවද? මොකක්ද? ඒ තමයි ඔබගේ වස්තුව. මගේ ආදර ප්‍රේමන්තයනි, ඒක හොඳින්ම ඔබට මැනගන්න. මගේ ජීවිතේ වස්තුව ස්වාමින් වහන්සේලා. මගේ ආදර ප්‍රේමන්තයනි, මේ shift එක වෙන්න ඕනේ. මේ U-turn එක වෙන්න ඕනේ ඔබගේ ජීවිතයේ. කෙනෙක්ගේ වස්තුව සල්ලි, කෙනෙක්ගේ වස්තුව රූපේ, කෙනෙක්ගේ වස්තුව රිලේෂන්ෂිප් එකක්, කෙනෙක්ගේ වස්තුව ඔබගේ දරුවා, කෙනෙක්ගේ වස්තුව අධ්‍යාපනය, කෙනෙක්ගේ වස්තුව ඔබගේ ටාගට් එක, ඔබගේ වස්තුව ඔබගේ ප්‍රොමෝෂන් එක, එක එක්කෙනාට එක මගේ වස්තුව සමානට වර්ෂිප් එක. එනවා කුලප්පුම වෙන්නේ මම වර්ෂිප් එක. ඒ කියන්නේ වර්ෂිප් එක
දැන් වර්ෂිප් එකේ හරි දැන් මේකනේ මට ගහන්න ඕනේ ප්‍රමාන්තිනේ ඒ විදියට. එතන තමයි මාව ඩිස්ටර්බ් කරන්නේ. උන්වහන්සේ මට කිව්වොත් මේක දාලා අතෑරලා යන්න. මගේ ආදර ප්‍රමාන්තයනි. එක එක්කෙනාගේ වස්තුව එතනයි. මතක තියාගන්න. එක එක්කෙනාට අදාළ වස්තුවක් තියෙනවා. එතකොට එතනදී මොකද වෙන්නේ? ඒකයි පේන්නේ, වෙන කිසි දෙයක් පේන්නේ නැහැ. උන්වහන්සේ කතා කරන එක පේන්නේ නැහැ. හරි, උන්වහන්සේ දැන් බලන්න යහපත් දේම තමයි, ආධ්‍යාත්මික දේම තමයි. උන්වහන්සේ කියන මම දන්නේ නැහැ. මම ඔබ වහන්සේගේ නාමයෙන් මතයතුමාගේ හතේ 21 බලන්න. මම ඔබ වහන්සේගේ නාමයෙන් යකුන්දරු කරා. ඔබ වහන්සේගේ නාමයෙන් ප්‍රබල ක්‍රියා කරා. උන්වහන්සේ කියන මම දන්නේ නැහැ. ඔබගේ වස්තුව වෙලා තියෙන වෙන එකක්. මාව නෙමෙයි. මගේ ආදර ප්‍රේමන්තනේ ඒ නිසා තමයි ජේසු පර්ෆෝමන්ස් වලට රැවටුන්නේ නැහැ. ගලිලේ සේවයේදී උන්වහන්සේ මතයතුමාගේ මාක් 1:35 උන්වහන්සේ කතා කරලා කියනවා හිරුදාවට බොහෝ කලින් උන්වහන්සේ නැගිට යාඥා කරද්දී පේදුරු සහ අනිත් සහායකයෝ ස්වාමින් වහන්සේව හොයාගෙන වෙනවා. සීමොන් සහෝගේ සහායකයෝ උන්වහන්සේ සොයා ගොස් සම්මුඛ වී හැමදෙනා බොසෝති පවසුව. උන්වහන්සේ උත්තර දෙමින් අන්තැන් වලත් දේශනා කරන පිණිස අපි අවට නුවරට යමු. මා ආයේ ඒ සඳහායි වදාරසේක. එතන මිනිස්සුන්ට ඕනේ ජේසුව. මිනිස්සුන්ට ප්‍රසිද්ධයි, මරු, මාරයි. එතන නෙමෙයි තන. ඒක අතහැරලා යනවා. මගේ කැමැත්ත ඔබගේ මගේ ආහාරය ඔබගේ කැමැත්ත කරන එක මගේ වස්තුව ඔබයි ස්වාමීනි. යකා හරි සුන්දර ලස්සන එක කෝටින් එකක් ඔබට දෙයක් පෙන්නලා එතන ඔබගේ වස්තුව එතන කරනවා. ඔබ උන්වහන්සේට යාඥාත් කරනවා ඒ වස්තුවක්ම වෙන්න කියලා. ඒ වස්තුව රැක දෙන්න කියලා යාඥා කරනවා. ඔබගේ වස්තුව ස්වාමීන් වහන්සේ නෙමෙයි. ඊට පස්සේ ඔබට ඕන දේ ලබා ගත්තයින් පස්සේ ඔබ ඒක කෙනෙක්ට පුද්ගලයෙක්ට දෙයකට පෙරේත වෙනවා, ආස වෙනවා. ඔබට ඕන විදිය ඊට පස්සේ ඒක ලබා ගත්තයින් පස්සේ මොකද්ද ප්‍රශ්නය? ඊට පස්සේ රැක ගන්න ඕනේ. පරිස්සම් කරගන්න ඕනේ. නැති වෙයි කියලා බයයි. එන්න ටෙන්ෂන් එක මගේ ප්‍රේමාන්තනේ. ඉතින් මේක උන්වහන්සේ බලන්නේ නැහනේ. ස්වාමීන් වහන්සේ බලන්නේ නැහැ. ඔබයි බලා ගන්නට ඕනේ. ස්වාමීන් වහන්සේ නිවස තනන්නේ නැතිනම් වෙහෙස මහන්සිය අපතේ. උන්වහන්සේ නගරය රකින්නේ නැතිනම් පරිශ්‍රමය අපතේ. ගීතවල 127:1. ඊට පස්සේ මගේ ප්‍රේමාන්තනේ ඔළුව කඩාගෙන හිතනවා. ඒ උනාද කල්පනා කරනවා නන්නත් කිසි යහපතක් පේන්නේ නැහැ. රක ફોකස් එක. එයාමයි ફોකස් එක. එයා මගේ දෙයියා. එයා මගේ පන. තේරුණාද කියන අම්මෝ. තේරුණා ඒකමයි. ඒ දෙමයි. අපි කියනවා ඒකට ටනල් විෂන් කියලා. ප්‍රභාකරන්ට තිබෙන ටනල් විෂන් එක. සයිකොලොජිකලි අපි කියනවා ඒක ඒ කියන්නේ ටනල් විෂන් කියලා කියන්නේ මේ කොනේ ඉඳන් එහා කොන පේන්නේ වෙන කිසිම දෙයක් පේන්නේ නැහැ. ටනල් විෂන් එහා කොනේ ඊළාම් එහා කොනේ තන ඒක විතරයි පේන්නේ. ඒකට යන්න ඕනම බයි පුකක් රුක් කොහොම හරි එතනට යනවා. අපිට තියෙන ටනල් විෂන්ස් වෙන කිසි දෙයක් පේන්නේ නැහැ. ඒක විතරයි. ඒ ටාගට් සදාගත්තයි පස්සේ අපේ ජීවිතේ අපි හැමෝටම සීන තියෙන්නට ඕනේ. ටාගට් එකක් තියෙන්නට ඕනේ. ඒක ලස්සන දෙයක්. ඒ ටාගට් එකට ස්වාමින් වහන්සේව හරි ඒ ටාගට් එක හැබැයි ඒ ටාගට් එක හදාගන්නේ ඔබ වහන්සේත් එක්ක උන්වහන්සේත් එක්ක. හැබැයි උන්වහන්සේට වඩා ටාගට් එකක් වෙන්න බෑ. මේ ලෝකේ ටාගට්ස් හරි ඒවා අපිට තියෙයි. හැබැයි ඒව ඔක්කොම පරදලා සුද්ධවන්තයෙක් වෙන ටාගට් එක ජේසුව මගේ ස්වාමියා කරගන්න ටාගට් එක උන්වහන්සේගේ මූණ දකින්න එකේ ටාගට් එකක් තියෙන්නට ඕනේ. ඒ ටාගට් එක අනිත් හැම ටාගට් එකටම වඩා ටාගට් එකක් වෙන්නට වෙනවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. පාලු කරෙහි ඇති පඳුරකට සමානය යහපත පැමිණි විට එහිට නොපෙනේ කියවගෙන යන පුතේ. පාලු කරයෙහි වියලි තැන්හි මිනිසුන් නොවසන ලුණු බිම්හි ඔහු වාසය කරයි. සමිඳුන් කෙරෙහි විශ්වාසය තබන සමිඳුන් තරයේ විශ්වාසය කරන මිනිසා භාග්‍යවන්තයෙක්. මගේ ආදර ප්‍රේමාන්තයනි මේ පසුබිමත් එක්ක අර පාලු කරේ පඳුර තමුන්ගේ ශක්තිය කරගත්ත පුද්ගලයා අද පුද්ගලයෙක් ඉන්නවා සුවිශේෂයේ. අපි ඒ සුවිශේෂයේ අයිති කරගන්නවා.
ලෝක 16:19 අගන නීල රක්ත වස්ත්‍ර හා සිනිඳු සේද රෙදි හැඳගත් හැමදා සැප විවරණයෙන් කල්ය වූ එක් ධනපතියෙක් විය. පෞකාරයෙක් නෙමෙයි. ඒ කාලේ පොසත්කම කියන එක ධනවත්කම කියන එක දෙවියන් වහන්සේගේ ආශිර්වාදයක්. ධනවත් නම් ඒක සෞභාග්‍ය නම් සස්වික නම් උන්වහන්සේ ආශිර්වාද කරනවා. දැන් මෙතන ජේසුස් කතා කරන්නේ වෙනම තැනක්. හැමදා සුඛ විවරණයෙන්. එතකොට එයාට හැමදේම තිබුණා. මිනිසුන්ව ශක්තිය කරගත්ත. මියනසුළු සිරුර ශක්තිය කරගෙන. ඉතින් මොකද වෙන්නේ? මේ මිනිස්යාට හැමදේ දැන් එයා කරපු පාපයක් නෑ මගේ ප්‍රේමාන්ත. හැබැයි කළ යුතු දෙයක් කරලා නෑ. ෆෝකස් එකේ අවුලක්. එකයි ඕනාවට වඩා ඔබට දේවල් ලැබෙන්න ගත්තාම ඔබ එතන කෑදර වෙන්න පටන් ගන්නවා. ඕනාවට වඩා මේ ලෝකයේ දේවල් වලින් ඔබ සඵල වෙන්න ගද්දි මතක තියාගන්න ඔබ ජීවිතයේ දේවල් ලබන්න ඔබ ජීවිතයේ දේවල් වෙන්න ඔබ විමසන එක ඒ වගේම කරන්නට ඕනේ. ඒ කියන්නේ වචනය දඩ බඩ ගාලා එනවනම් මගේ ජීවිතේ මම කියන්නේ මෙහෙය තුල මහා ප්‍රාතිහාර්ය වෙනවා සෙනග එනවා මේක යනවා ඔන්ලයින් යනවා වරි මේ ටීම් එක මට හම්බෙච්ච ලස්සනම තෑග්ගක් ජේසු දීපු එයාලා කතා වෙලා ඕගනයිස් වෙලා ඒ දරුවෝ ටික වැඩ කරනවා මට ඒකට වෙන කිසි දෙයක් අවශ්‍ය නැහැ එතන එහෙම තැනක තියෙද්දි මම ගැඹුරින් හිතන්නට ඕනේ මම ස්වාමීන් වහන්සේගේ කැමැත්ත කරනවද කියලා මං වැඩිපුර යාඥා කරන්නට ඕනේ. ඒක දිහා බලලා සමාරයි praise the Lord ස්වාමීනි අන්න නියමයි. මගේ ආදර ප්‍රේමන්තනේ. When you are in the promised land, you have to be more careful. ඔබ සඵල වෙද්දී ඔබ වැඩියෙන් විමසන්නට ඕනේ. එතයි මගේ ප්‍රේමන්තනේ ඒ දේවල් එක්ක ඔබ අන්ධ වෙන්න පුළුවන්. ඒ දේවල් වෙක්ක ස්වාමීන් වහන්සේ ඔබගෙන් ඉල්ලන දේ ඔබගෙන් ගිලිහෙන්නට පුළුවන්. ඒකයි ප්‍රශ්නය. දැන් මේ මිනිස්සයා ධනවත්. ඉතින් එයා පල්ලි ගිහිල්ලා සල්ලි දාන්න නැති නැද්ද? ඒක අර ප්‍රොජෙක්ට් එක කරන්න නැති නැද්ද? අරකට දෙන්න නැති, දන් දෙන්න නැති, ෂෝක් ඇති. ඉතින් හරි ෂෝක්. ඉතින් හැම දෙයක්ම ෂෝක්. එහෙම කරේ නැහැ කියලා නෑනේ. ඒ සල්ලි හොරකම් කරලා කියලා කිව්වේ නෑනේ. ඒ පාපය ගැන කතා කරන්නේ නෑ. ඔහුගේ නිවසේ දොරටුව ළඟ ඇඟ පුරාම වන තිබූ ලාසරස් නම් එක් හිඟන්නෙක් ගෙනවුත් තබන ලදී. මගේ ආදර ප්‍රේමන්තේ. දැන් මිනිස්සෙක්ව ගෙනල්ලා තියනවා. ධනවතාගේ නම මොකද්ද මගේ ප්‍රේමන්තේ? ගිරිගෝරිස්? අබරන්ස් කවුද? ධනවතාගේ නමක් නැහැ. හැබැයි දුප්පතාට නමක් තියෙනවා. ලාසරස්. බයිබලේ නම කියන්නේ හරි වැදගත්. බයිබලේ නම කියන්නේ හරි වැදගත් තැනක තියෙන දෙයක් මගේ ප්‍රේමන්තනේ. නමත් එක්ක තියෙනවා කැඳවීමක්. නමත් එක්ක කැඳවීමක් තියෙනවා. ලාසරස් කියන්නේ God saves කියන එක. God helps. ස්වාමීන් වහන්සේ උදව් කරනවා කියන එකයි ලාසරස් කියන එකේ තේරුම. ලාසරස්ට දන්නේ නැතුව ඇති ඒක කියලා නේද? ලාසරස් අයියා දන්නවත් දන්නද? ඒ ලාසරස් කියන්නේ එකයි කියලා. God helps. ස්වාමීන් වහන්සේ උදව් කරනවා. මේ තමයි එකම උපමාව ස්වාමීන් වහන්සේ කතා කරන නමක් එක්ක. වෙන කිසිම උපමාවක නමක් නැහැ. සමරිතානුවරයාගේ නමක් නැහැ. රෑ පූප ඉල්ලපු යාළුවට නමක් නැහැ. කිසිම කෙනෙක්ට නිධානය හම්බෙච්ච පුද්ගලයාට නමක් නැහැ. දලදාපු මිනිස්සයාට නමක් නැහැ. මේ මිනිස්සයාගේ නම ලාසරස්. දෙවියන් වහන්සේ මාව බලා ගන්නවා. මගේ ආදර ප්‍රේමවන්තනි මේ ලස්සන අත්දැකීමයි පාලුත් අද කතා කරන්නේ අද පළවෙනි කියවීමේ කතා කරලා කියනවා සමිඳුන් කෙරෙහි විශ්වාසය තබන සමිඳුන් තරයේ විශ්වාස කරන මිනිසා භාග්‍යවන්තයෙකි. ඔබගේ පර්ස් එකේ සල්ලි 5000 කොළ 1000 කොළ ඊට පස්සේ 500 කොළ 100 කොළ ඕකේ සෙපරේට් කරලා පර්ස් එක තියෙනවා පැක් සාක්කුවේ දාගන්නත් බෑ නියමයි. account එකක් තියෙනවා account එකේ සල්ලි තියෙනවා මරු
කාඩ් එකක් තියෙනවා, පින් එකක් තියෙනවා, ඕන එකක් ගන්න බලන්න. නියමයි. මගේ ආදර මෙමන්තර ඔබ යනවා පාරේ. ස්වාමීන් වහන්සේට ප්‍රශංසාව වේවා. ඔබ වහන්සේ මාව බලාගෙන තියෙනවා, ඔබ වහන්සේ මාව සඵල කරලා තියෙනවා. Thank you Jesus. Praise you Jesus. යනවා අර ගෝණ දේ ගන්නවා, මේ දේ ගන්නවා, අර ගන්නවා, අරක purchase කරනවා. Okay, no problem at all. ස්වාමීන් වහන්සේට thank you Jesus. Praise you Jesus. Love you Jesus. Okay. මගේ ආදර මෙමන්තර හිතන්න. ඔබගේ පර්ස් එකේ 7-5ක් නැහැ. දැන් ඔබගේ පර්ස් එකේ සල්ලි නැති මොකද වෙලා තියෙනවා නම් මහා ලස්සනයි. තේරුණාද කියන්නේ? එහෙම වෙලා තියෙනවා නම් ලස්සනයි. දැන් හෙට කෑම ගන්න විදියක් නැහැ. හෙට බිල ගෙවා ගන්න විදියක් නැහැ. තේරුණාද? එතන ඔබ thank you Jesus, praise you Jesus. මගේ ප්‍රමාද දන්නේ නැහැ කොහොමද කරගන්න කියලා. දන්නේ නැහැ කොහොමද කරගන්න කියලා. ඔබට අන්න පොත පෙන්නලා තියෙන 500ක් තියෙනවා. හිතා ගන්න බෑ. ඒක කොහොමද උනේ කියලා. ඒකේ එන්ජොයිමන්ට් එක අර බැංකුවේ තර මේකක් තියෙනවා මේක වගේ ප්‍රමාණයට කිට්ටු කරන්න බෑ. ඒක විඳලා තියෙන අය විඳලා බලන්න. ඒක දන්නවා. ඒක මහා දයාබර දෙයක්. මගේ ආදර ප්‍රමාණයනේ ඔබට මාව බලා ගන්න අපච්චි කෙනෙක් ඉන්නවා. අපච්චි කෙනෙක් ඉන්නවා. එයා බලා ගන්නවා ඔබ. ඒ නිසා ලාසරස් God helps. ඇඟේ තුවාල ඒ වන බල්ලෝ ලෙවකන්නේ හිඟන්නේ. හැබැයි කවුද ගෙනල්ලා මේ ධනවතාගේ ගේ ඒ මේසේ පඩිය අයිනේ තිබ්බා. කවුද ගෙනල්ලා තිබ්බා. වචනේ බලන්න නැවත. මගේ ප්‍රමාන්තනේ වචනේ කතා කරලා කියනවා බලන්න. ඔහු ධනපතියාගේ සමාවෙන් ඔහුගේ නිවසේ දොරටුව ළඟ ඇඟ පුරාම වන තිබූ ලාසරස් නම් එක් හිඟන්නේ ගෙනමුත් තබන ලදී. උනාසේ ඔබ බලා ගන්නවා කියන එක මහා සුන්දර අත්දැකීමක්. එයාගේ ශක්තිය නිල්, එයාට බිඳුවයි මගේ ප්‍රමාන්තයනේ. ඒකයි සමිඳුන් කෙරෙහි විශ්වාසය තබන සමිඳුන් තරයේ විශ්වාස කරන මිනිසා භාග්‍යවන්තයෙක්. ඒක මහා දයාබර දෙයක්. යකා ඔබගේ ජීවිතේ ඩිපෙන්ඩ් වෙන තැන කඩන වෙලාවල් එනවා. කල්පනාවෙන් මගේ ගෙදර අපි 4 දෙනෙක් මගේ ප්‍රමාන්තනේ. කිසිම මගේ මේ ශුද්ධවන්ත බවක් හොඳ දෙයක් කියන අදහසක් නෙමෙයි. මම පව්කාරයෙක්. හැබැයි මේක ජේසුස් මට ඇතුලෙන් කියන්න තල්ලු කරන නිසා කියන්නේ. ඒක ඔබට එක්ස්පීරියන්ස් එකක් වෙන නිසා. ගෙදර අය එයාලගේ දීපල ෂෙයා එක කඩලා 4කට කඩලා මට ගන්නම කියලා බල කරද්දී මම පෙරේත මිනිස්සෙක්මයි ප්‍රමාන්තනේ. මන් දන්නේ නැහැ මොකක් වුණාද ඒ වෙලාවේ කියලා. මං කොහොම මට නම් එපා. යාලත් මගේ සහෝදරය තුන්දෙනාම ප්‍රොන්ඩුවා මේක අයියාගේ ෂෙයා එක මේක බැංකුවේ දාලා FD එකක ජීවත් වෙන්න. මට කිව්වා ඇයි ඉතින් තුප්පත්තට උදව් කරන්නකෝ. ඒ සල්ලි අරගෙන උදව් කරන්න. වහන්න මන් දෙනවා. ඒතර මාසික ගාණක් FD එකෙන් මට හම්බ වෙනවා. ඉතින් අයියා බලාගන්නේ පවුද බලාගන්න. ඉතින් මේ ඔක්කොම මෙහෙයන් ඔක්කොම නිකන් කරන්න. මේ තේරුණාද කියන එක ඔක්කොම කරන්න. මේකේ සල්ලි මට එපා. මට දැනෙද්දි මාසෙට මෙහෙම ගාණක් මගේ අතට එනවා කියලා මගේ තාත්තා මාව බලාගන්නේ නැහැ. ඒතර ඒක account එකයි මාව බලාගන්නේ මට එපාම කියලා කිව්වා. මම අදටත් ජේසුස් තෑන්ක් කරනවා. සුති කරනවා. ආදර 100ක් ඉන්න උන්වහන්සේ මත යැපෙන එක. අවශ්‍ය දේ කවුරු හරි ගෙනත් දෙනවා. අවශ්‍ය දේ කොහෙන් හරි හම්බ වෙනවා. මගේ ආදර ප්‍රමාන්තයනේ. ඒක අතිශයින් සුන්දර දෙයක්. හරි සල්ලි වලදී මම එක් කරා. හැබැයි නොකරන පැති තව තියෙනවා. ඒක කරන්න තියෙනවා. සල්ලි කරා මාරයි. ඒක කරපු ගුණා ඒත් මම මේ කරන්නේ මේ කරව ගත්තා. ඒක මහා දයාබර එක්ස්පීරියන්ස්. මට ජේසුස් දීපු ලස්සනම තෑග්ගක්. හිස්කම මගේ ආදර ප්‍රමාන්තනේ මම හැම දෙයක්ම ගන්නෙ ජේසුස්ගෙන් අහලා. මට කියලා ගන්න ඉතින් මාළු ටැංකිය තමයි. තේරුණාද කියන එක. ළඟදී මාළු ටැංකියක් ගත්තා කියන. ඒත් අහලා මාසයක් ඇහුවා ජේසුස් ගන්නද කමක් නැද්ද? අහලා මම ගත් එක වැරදින සමා වෙන්න. මගේ ආදර ප්‍රමාන්තනේ. ඒක අතිශයින් සුන්දර දෙයක්. ඒ කියන්නේ උන්වහන්සේ මාව බලා ගන්නවා කියලා. හැබැයි මතක තියාගන්න. උන්වහන්සේ බලා ගන්නවා කියලා. උන්වහන්සේ බලා ගන්නවා. ඉතින් අතන යනවා මෙතන යනවා උන්වහන්සේ බලා ගන්නවා. ඔය ට්‍රස්ට් එක එන්නේ යාඥාවෙන්.
කනෙක්ෂන් එකෙන් ඒක නිකන් උන්වහන්සේ බලා ගන්න ATM කාඩ් එකක් වගේ අරගෙන ඉන්න බෑ. ඔබ ආශ්‍රය කරන්න. උන්වහන්සේත් එක්ක ඉන්න. ජීවිතේ දෙන්න. අයිතිය දෙන්න. පාපේ අයිතිය දීලා නිදහස් වෙන්න. උන්වහන්සේ ඔබව බලා ගන්න දෑබර ලස්සන දෙයක් තියෙනවා. කවුරු හරි සල්ලි නැහැ කියලා දඟලනවා නම් දැන් මෙතන මෙහෙම මොකද්ද කරන්න කියලා දන්නේ නැහැ. දැන් ඔතන මාස් තමාසියයි තියෙන්නේ. මෙතන උන්වහන්සේව ලැජ්ජ කරන්න එපා. ඇදහිල්ලේ ලොකු අවුලක් මගේ ප්‍රමාන්තනේ. ඇදහිල්ලේ අවුලක්. කනෙක්ෂන් එකේ අවුලක්. උන්වහන්සේ අහස පළලා ඔබට ඕන දේ දෙනවා. ඕනේ නම්. උන්වහන්සේ ඒක නොදී ඔබව අරගලය කරගෙන යනවා නම් අරගෙන යනවා. ඒකේ ප්‍රශ්නයක් නැහැ. ලාසරස් කවුද ගෙනල්ලා මේ මිනිස්යාගේ පාමුල තියෙනවා. ඒකයි පාලු කරේ. ඔහු ගම් ඉවුරේ සිටුවා ඇති ගඟටම මුල් අද ඇති ගිම්මානයට කිසි බියක් නැති කොළ පරවියාමක් නැති නියංකාලය ගැන කරදර නැති නොනැවති දිගටම පළදාවක් ඇති ගහක් අසමාන වේ. ඒ කියන්නේ එළියේ මොකද වෙන්නේ කියලා අදාළ නැහැ. ගඟට මුල ඇදලා තියෙනවා. ඒක අනිත් අයට පේන්නේ නැහැ. ඒ රිලේෂන්ෂිප් එක ජේසුස් එක්ක තියෙනවා. ඔය කනෙක්ෂන් එක තියෙනවා නම් ඒක අනිත් අය මුල මගේ ප්‍රමාන්තනේ මුල අර මොකද්ද බුරුමයක් වගේ ගාලා එක දවසෙන් ගහපැල වෙලා නේද? දැන් අඹටේ තම අඹ මුල ගාලා කපාගෙන යන්න ගිහලා කියන්නේ කෙලින්ම පහුවදාට ගඟ හම්බෙන්නේ නැහැ. කට්ටක් ගන්න වෙනවා. මුල ගිහිල්ලා දවසින් දවස ගිහිල්ලා ඊට පස්සේ ගලක් එහෙම ඉතින් තිබුණොත් එහෙම ඒක වටේ ගිහිල්ලා පස් තද අර එයාට ඉවක් තියෙනවා වතුර තියෙන තැන. ඒක හොයාගෙන යනවා. මුදුන් මුල ඒක යටටම යනවා උල්පත හොයාගෙන. ඒකට ප්‍රොසෙස් එකක්. ඒක ප්‍රොසෙස් එකක්. මගේ ප්‍රේමවන්තයා අපි පාපේ ඉඳලා හැරිලා නිකන් ඔහෙ පාවි ඉන්න නෙමෙයි. ඒ මුල යවන්නට ඕනේ. ඒක ඉග්නේෂියස් ඔෆ් ලොයලා සෙන්ට් ඉග්නේෂියස් ඔෆ් ලොයලා කියනවා සාතන් ඔබව පැලවෙන්න දීලා කිරිමුල් අදිත්ති ඔක ගලවනවා. ඔබව ගලවලා ආයි තියනවා. ආයි කිරිමුල් ඇදගෙන එනකොට ආයි ගලවනවා. ආයි මුදුන් මුල යන්න දෙන්නේ නැහැ ඌ. හැමදාම එකම තැන ඔබ පල් කරන එකයි උගේ ටාගට් එක. මගේ ආදර ප්‍රේමවන්තයනි එළියේ පළ නැති වුණාට කමක් නැහැ. චීන බටගහ මගේ ආදර ප්‍රේමවන්තයනි ඒක අවුරුදු 5ක් මුල් ලදිනවා. චීන බටගහ තමයි ලෝකේ වේගයෙන්ම හැදෙන ගහ. අවුරුදු 5ක් එක අංකුරයක්වත් නැහැ. යටට මුල යනවා. බලද්දි මුකුත් වෙන්නේ නැහැ. තේරුණාද කියනක? ජේසු අවුරුදු 30ක් මුල් හදාගත්තක හිටියේ. ප්‍රතිඵල ආවේ නැහැ. අවුරුදු 30ක් මුල හදාගෙන කනෙක්ෂන් එක හොයාගෙන මගේ ප්‍රමාණිත ප්‍රතිඵල අවුරුදු 3යි. අවුරුදු 3යි කියලා කියද්දි ජාම්තුමාගේ සුවිශේෂ අවසානයේ කියනවා උන්වහන්සේ කරපු දේවල් ලිව්වනම් මේ ලෝකේ ඉඩමදි පොත් තියන්න. චීන ගහ මොකද වෙන්නේ මගේ ප්‍රමාණිතනි ඊට පස්සේ අවුරුදු 5ක් මුල ඇදලා එක අංකුරයක්වත් නැහැ. සති දෙකක් ඇතුළත අඩි 90ක් හැදෙනවා උඩට. Less roots and more fruits, the tree will fall. එනිසා මුල කනෙක්ෂන් එක ගැන හොයන්න. ප්‍රතිඵල උන්වහන්සේ කනෙක්ට් වුණොත් අත්ත මිදිවලට සම්බන්ධ වෙනවා වගේ කනෙක්ට් වුණොත් උන්වහන්සේ ප්‍රතිඵල දරන එක උන්වහන්සේ ඉබේ කරනවා. එනිසා ඒ ලාසරස් බාහිර දෙයට බය නැහැ. බල්ලෝ ලෙව කන්නේ කන්න දෙයක් නැහැ. හැබැයි කවුද ගෙනල්ලා තියනවා වචනය කතා කරලා කියනවා මගේ ආදර ප්‍රේමවන්තනි වචනේ කතා කරලා කියනවා බලන්න 20 වෙනි වගන්තිය ඔහුගේ නිවසේ දොරටුව ළඟ ඇඟ පුරා වන තිබූ ලාසරස් නම් හිඟන්නෙක් ගෙන උත් තබන ලදී 21 ඔහු ධනපතියාගේ කියන්න ඔහු ධනපතියාගේ කෑම මේසයෙන් වැටෙන කැබලි වලින් වුවද සාගිනි නිවා ගැනීමට සාතු විය අන්න වචනය. ඒ වැටෙන කැබලි වලින් සතුටු වුණා. මේක ගිෆ්ට් එකක්.
අර ධනවතා අර කුකුල් මස් අරගෙන okay, give me that dish, okay. After second dish, okay, third dish, okay, fine, okay. ඒගොල්ලෝ අත පිහිදැම්මේ ඒ කාලේ සමාජයේ තෙල් අත පිහිදාන්නේ පාන් වල මැද ටික අරගෙන අත පිහිදානවා. ඒකතර තෙල් හොඳට යනවා. ඒ ගුලි හදලා විසි කරනවා. ඒව තමයි ලාසරස් කෑවේ. ලාසරස් ඒ ගුලි ටික දිගෑරගෙන ස්වාමීන් වහන්සේට ස්තුතියි. වාසි මම බලා ගන්නවා. මොන්න තරම් නිදහසක්ද. ලාසරස් ධනවතාට කොච්චර කෑවත් තෘප්තියක් නෑ මගේ ප්‍රමාදේ. හැබැයි ලාසරස් ඒ පාන් වාටියෙන් තෘප්තියක් වෙනවා. දෙවියන්වහන්සේගේ අතින් හම්බ වෙන සොච්චම ගොඩාක් වටිනවා මගේ ප්‍රමාදේ. ඔබගේ මේ වලින් කොහොම හරි යටි මඩි දාලා බෙල්ලි කපාගෙන යට කරගෙන මගෝඩි වැඩ කරලා හම්බ කරන ගොඩට වඩා මාසේ දෙන සතේ වටිනවා. ඔගේ තාත්තා මම බලා ගන්නවා. තෘප්තිය දෙන්න බෑ. වෙන කිසිම දෙයකට තෘප්තිය දෙන්න පුළුවන් උන්වහන්සේට විතරයි. ඔබගේ පෞල් ජීවිතවල තෘප්තිය, ලිංගික ජීවිතයේ තෘප්තිය, ඔබගේ ජීවිතයේ හැම දෙයකම තෘප්තිය දෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේට විතරයි. වෙන කාටවත් බෑ. ඒ නිසා ලෝකයේ ඔබගේ ක්‍රමවේද පාවිච්චි කරලා, ටැක්ටික්ස් පාවිච්චි කරලා ඔබ තෘප්තිමත් වෙන්න යන එක ගොබ්බකම, මෝඩකමක් වගේ ප්‍රමාන්තනේ. ඒක ලාසරස්ගේ ලස්සන. උන්වහන්සේ බලා ගන්නවා ලාසරස් God helps. ස්වාමීන් වහන්සේ මාව බලා ගන්නවා කියලා දැනුණයින් පස්සේ නියඟයට බයක් නැහැ. කොළ පර වෙන්නේ නැහැ. හැමදාම පළදරනවා. ඒ කියන්නේ එයා සතුටු වුණා. මේක මහා දෑබර වෙනම ගමනක්. මගේ ආදර ප්‍රේමවන්තයනි මතක තියාගන්න. ඒ කියන්නේ දුක් විඳින්නේ නැත්තේ නැහැ. තුවාල සරව ගලද්දි රිදෙනවා. බල්ල ලෙවකද්දි රිදෙනවා. බඩගින්නේ තමයි එතනට ආවේ. ඒ වේදනාව අස්සේ මගේ ප්‍රේමවන්තනි ස්වාමීන් වහන්සේ වෙන්නම දෙයක් කරනවා. ඒ නිසා මතක තියාගන්න. ලාසරස් මැරෙනවා. ඒ වචනය හරිම ගැඹුරින් කතා කරලා කියනවා. ධනපතියා මැරි කියන්න ධනපතියා මැරි භූමදානය කරන ලද්දේය. භූමදානය කරන ලද්දේය. ධනවතා මැරි භූමදානය කරනවා. ඒ කියන්නේ රේමන් සරේ මොකක් කරේ හොල්ලා හයිෆයි මේක ගෙනල්ලානේ අස්ස කරත්ත දාලා ස්ටුවර්ඩ්ස්ලා එනවා. අම්මා කර බකනත් අර මැරිලා භූමදානය කරනවා. ලාසරස් මොකද වෙන්නේ? මගේ ප්‍රමාන්තනේ දැන් භූමදාන කරයින් පස්සේ ඒ කියන්නේ එයා ධනපතියව කන්නේ මගේ දැන් හයිෆයි පණුව නැද්ද? හයිෆයි පණුව තමයි නෑ අර වරන මාසේ මගේ ඔබ එම්බාම් කරන එකක් කියලා බලන්න බෑ. ඔබ අනේ ඔබට බලන්න චතාරික කාලේ පුණ්‍ය ක්‍රියාවක් විතර එම්බාම් කරන එකක් කියලා බලන්න. තේරුණා අග්ගේට කෝට් එක අන්දලා ලස්සන්ට තියෙනවා. ඇඳුම් අන්දලා ලස්සන්ට තියෙනවා. මගේ ප්‍රමාන්තනේ ඒ කියන්නේ කෝට් එකේ පිටවත් නෑ අඩු ගන්න. තේරුණාද කියන එක අර මෑස් ගුලි එළියට දාලා ඒකනම් මෙවර අර මහා ලොකු තැන් වැටෙන තැන මගේ ප්‍රමාන්තනේ. ලාසරස් කතා කරලා කියනවා 22 ඒ හිඟන්නා මියගිය පසු කියන්නේ ඒ හිඟන්නා මියගිය පසු දේවදූතයන් විසින් ඔහු ආබ්‍රහම් ළඟට ගෙන යන ලද්දේය. ඒ කියන්නේ එතනින් පස්සේ ඒ මැරෙන මොහොතෙන් පස්සේ දේවදූතයෝ ඇවිල්ලා උස්සගෙන යන්නේ. අරයා භූමදානය කරන්නේ. චරණාද කෙනක ටකට පස්තපුර අස්සේ අරගෙන ස්ටුවර්ඩ්ස් අරගෙන භූමදානය කරන මාල් හයිෆයි ෆියුනරල් එකක්. හැබැයි යන්නේ අපායට. මගේ ආදර ප්‍රේමන්තයනේ. උන්වහන්සේ ජෙරමියා 19 17 19 එකත් 9 වෙනි වගන්තය කියනවා. අන් හැමට වඩා සිත කපටිය වචන ගන්න. අන් කිසිවකට වඩා කියන්නේ. අන් කිසිවකට වඩා සිත කපටිය. හැම අතින්ම එය දූෂණ වී ඇත. එය තේරුම් ගත හැක්කේ කාටද? එළියේ බලන දේවල් වලට රැවටෙන්නට එපා. සිතට රැවටෙන්න එපා. සිත කතා කරලා කියන්නේ වෙන දෙයක්. ඔබ වවුල් කරනවා මගේ ප්‍රමාන්තනේ. පටලවනවා, ඔබ අවුස්සනවා, කුලප්පු කරනවා, මදි තෘප්තිය නැති කරනවා, වෙන තැනක අරගෙන යනවා, පටලවනවා. සිත කපටි. ඔබ හිතන්නේ මේ මෙතන තිබ්බනම් හරි, මෙහෙම තිබ්බනම් හරි. ඔය හිත කතා කරන්නේ. හිත ඔබ රවට්ටනවා. තෘප්තිය දෙන්න පුළුවන් උන්වහන්සේට විතරයි. මගේ ආදර ප්‍රමාන්තනේ.
ලාසරස් ස්වර්ගයට යන්නත් ධනවතා අපායට යන්නත් කාරණාව මොකක්ද? ලාසරස් ස්වාමීන් වහන්සේ මත යපුණා. ගංගා යුරේ හිටපු ගහක් වගේ කොළ පර හැමදාම උන්වහන්සේට කනෙක්ට් වුණා. මාව බලා ගන්නවා කියන එකෙන් අදහස් කරන්නේ ඔබට මුදල් තියෙනවා නම් ඔබට account එකක් තියෙනවා නම් ඔබ ඉතුරු කරලා තියෙනවා නම් ඒක පාපයක් කියලා. නෑ. ඔබ අහන්න ඔබ බලාගන්නේ ඒකද? ඔබ බලාගන්නේ ඒකද? අද මගේ ස්වාමින් වහන්සේද? මගේ ආදරේ මන්තේනේ. තීන අය හැම විදියකින්ම තීන අය. සල්ලි විතරක් නෙමෙයි. තව ඔබට ගුණාක් දේවල් තියෙනවා. තීන දෙයින් ඔබ ආඩම්බර වෙලාද? ධනවතා අපායට යන්නේ මේසේ ගාව හිටිය ලාසරස්ව දැක්කේ නැති නිසා. දැක්කේ නෑ. එයාට ස්වර්ගයට යන්න තිබ්බේ ඒ ලාසරස් තමයි ස්වර්ගයේ අරින දොර. උන්වහන්සේ ඇහුවේ මම කුසගිනිව හිටියා මට කන්න දුන්නද? මම විපාසව හිටියා මට බොන්න දුන්නද? මම තනිව හිටියා මම බලන්න ආවද? හිරේ හිටියා මම බැහැදක්කද? නිර්වස්ත්‍රව හිටියා මට අඳින්න දුන්නද? ඒ කියන්නේ කරපු දෙයක් නිසා නෙමෙයි නොකරපු දෙයක් නිසා පායට යන්නේ. sin of negligence. ඔබ යුතු දේ if you turn a blind eye දැකලා නොදැක්කා වගේ ඉන්නවනම් ඔබ කරන්න ඕනේ දේ කරේ නැත්තම් ඔබ පායට යනවා මගේ ප්‍රමාන්තියනේ. එතනයි ස්වාමීන් වහන්සේ කතා කළා කියන්නේ. මගේ ආදරේ මන්තේනේ ලාසරස් කවුද මගේ ගෙදර? ගෙදර වැටිලා ඉන්න ලාසරස් කවුද? ඒ ගඳ ගහන තුවාල වෙලා තිරනාද කියන ලාසරස් සමහරට දකින්න නැති ධනවතා ලාසරස් කාල කන්නේ පමුසේ ජොබ් එකක් කරන්න දැයිසේ නාස්ති කරානේ නාස්ති කරනවා විඳ ගන්නවා විඳවනවා කාල කන්නේ ගමනේ ආයිසි තම පොඩ්ඩක් ඉතුරු කරලා හරියට ඔළුව කල්පනා කරන වැඩක් කරනවා එහෙම නා අපි ජජ් කරනවා මගේ ප්‍රමාන්තනේ ඔබගේ ගෙදර ලාසරස් ඉන්නේ Facebook එකේ නෙමෙයි ඒ ලාසරස් ඉන්නේ Instagram වල නෙමෙයි post වල නෙමෙයි news වල නෙමෙයි ඔබගේ ගෙදර ඔබගේ බිරිඳ එයාගේ තුවාලය එයා ප්‍රතික්ෂේප වෙච්ච තැන එයාගේ අවශ්‍යතාවය එයා කියන්න දන්නේ නැහැ කියන එක ඔබට තේරෙන්නේ නැහැ. ඒ ඔබගේ ලාසරස් ඔබ ජජ් කරනවා විනිශ්චය කරනවා ඔබ බලන්නේ ඔබගේ සතුට විතරයි එතන මොකක්ද වෙන්නේ කියලා දන්නේ නැහැ. ඔබ සංවේදී නැහැ. You are not sensitive. ඔබගේ ස්වාමි පුරුෂයා ඔබ මගේ ප්‍රමාතනේ එතන එයාව තේරෙන්නේ නැහැ. ඔබගේ දරුවා ලාසරස් වගේ තුවාල වෙලා බල්ලෝ ලෙව කන්නේ. දරුවා මොන ගනුදෙනුවකද ඉන්න ඔබ දන්නේ නැහැ. ඔබ සංවේදී නැහැ. මගේ ආදරේ මන්තනේ ඈත ඉතියෝපියාවේ ප්‍රශ්නය ලොකු ප්‍රශ්නයක්. ඒ සෝමාලියාවේ දරිද්‍රතාවය මාරාන්තිකයි. අතන වෙන නින්දාව මෙහෙමයි. ඔබගේ ගෙදරයි ඉන්නේ. ඒ ලාසරස් ඉන්නේ නිවුස් වල නෙමෙයි, පත්තරේ නෙමෙයි, පෝස්ට් එකක නෙමෙයි. එයාගේ පාමුල ඉන්නේ. මගේ ආදරේ මන්තනේ ඒ ඔබගේ සහෝදරයා ඒ ඔබගේ සහෝදරිය ලාසරස්. Charity begins at home. ඒ ලාසරස් වඳුර ගන්න. ස්වාමීන් වහන්සේට කියන මගේ ඇස් හරින්න එතන මට පේන්න. දුර නෙමෙයි ළඟ පේන්න. දුර බලද්දි ළඟ පේන්නේ නැහැ. But it beneath your nose you will miss it. තේරුණාද කියන එක? නාය යට තියෙන දේ පේන්නේ නැහැ. දුර බලන්නේ හැමතිස්සෙම මෙතන බලන්න. ඒ නිසා ඔබගේ ආඩම්බරකම උන්වහන්සේට දෙන්න. ඔබ ලාසරස් වගේ ජේසුට බාර වෙන්න ගංගා යුරේ සිටපු ගහක් වගේ ඒ මුල ස්වාමීන් වහන්සේට ඇද ගන්න උන්වහන්සේ මාව බලා ගන්නවා මොන විදියට පාන් වාටියකින් හරි උන්වහන්සේ මාව තෘප්තිමත් කරනවා. ඔබ මේ ලෝකේ අල්පේච්ඡ ඒ දුක් විඳින තැනක් තියෙනවා. අපි හැමෝගෙම ජීවිතේ අඩුවක් තියෙනවා. ඒ අඩුව තමයි ඔබ මාව ශුද්ධවන්ත කරන්නේ. ඒ වැඩිය නෙමෙයි. වැඩිය තියෙන්නේ බෙදා ගන්න. ඔබගේ අඩුව ඔබ පිරිසිදු කරනවා. ඔබගේ අපහසුතාවය, ඔබගේ අවශ්‍යතාවය, ඔබගේ ඇඟ ඉල්ලන දේ ඒ කකියන දේ කැක්කුම ඔබගේ ජීවිතේ අර්ථවත් කරනවා. එතනයි ඔබ ස්වාමීන් වහන්සේගෙන් යැපෙන්නේ. ඔබ හිතන දේ ඔක්කොම ලැබුණොත් ඒකේ වැඩක් නැහැ. ස්වාමීන් වහන්සේගෙන් යැපෙන ගැප් එකක් තියෙන්න ඕනේ. ඒ ගැප් එකයි ඔබව ශුද්ධවන්ත කරන්නේ මගේ ප්‍රමාන්තයනේ. ලාසරස්ගේ අඩුවයි ස්වර්ගයට අරගෙන ගියේ. ඒ නිසා අනිත් කෙනා දිහා බලලා දුක් වෙන්නට එපා. ලෝකයේ තියෙන දේවල් දිහා බලලා ඔබ සතුට ඒ දිහා බලලා ඔබ කම්පෙයා කරලා දුක් වෙන්න එපා. ඔබට නැති දේ ගැන ස්තුති කරන්න. ඒ නැති දේ යකාට දෙන්න එපා.
යතිදේ නැතිදේ එක්ක ඒ අඩුවත් එක්ක ලකා ගල්පාන් කරගන්න ලකාගෙන උත්තරවලට යන්න එපා. එතන ඉන්න. ස්වාමින් වහන්සේ මාව බලනවා. එතන මම අතාරින්න නැතුව ඉන්නවා කියලා ඉන්න. ඔබට තියෙන දෙයින් ඔබගේ ගෙදර ලාසරස්ට ඒ එතන ළඟ ඔබ ඔෆිස් එකේ ඉන්න ළඟම ඉන්න කෙනාගේ අඩුව ඔබට පේන්නේ නැහැ. මගේ ප්‍රේමාන්තනේ එතන පටන් ගන්න ආදරය කරන්න. ස්වර්ගයේ දොරටුවේ යතුරු අරගෙන ආවේ ඒ කෙනා නිසා ස්තුති කරන්න. ඒ යහපතක් ඔබට උදව් කරන්න අවස්ථාව යහපතක්. ඔබව එයාව ඔබව ගැලවීමට හේතුවක් නිසා ස්වාමීන් වහන්සේට කියමු අද අපේ ඇස්සරින්න මම කළ යුතු දේ පෙන්වන්න නොකරන දේ නෙමෙයි මම කළ යුතු දේ පෙන්වන්න. ඒ තුල උන්වහන්සේට ලං වෙන්න ජේසුව අපි අතරට එක්ක ගම මගේ ප්‍රමාදේ.